නමෝ බුද්ධාය. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. ඉතින් ඔබේ කලන මිත්‍රා ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ අද දවසෙත් සම්බුදු සිත කාශ්‍රී උතුම් සදහම් සාකච්ඡාව පිණිස පින්වන්ත ඔබ හැමදෙනාම මාළඹේ මහමෙවුනා භාවනාසපුවේ විරාජමානවන ඒ අසිරිමත් සත්බුදු විහාර මන්දිරයට පින්වන්ත හැමදෙනාම කැඳව ගන්නවා. ඉතින් අපට අනුකම්පාවෙන්ම මේ වෙසක් සමයේ සදහම් සාකච්ඡා පිණිස අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේ අද දවසෙත් වැඩමවා වදාලා ඒ වැඩම කොට වදාළ පූජනීය මහා සංඝරත්නය අපි හැමදෙනාම දෙපා නැමද ආදර ගෞරවයෙන් පිළිගනිමු. ස්වාමිනී අපගේ নমස්කාරය වේවා. ඉතින් අපි සිහිපත් කරගන්නම් අද සම්බුදු සිත කාසිරිය උතුම් සදහම් සාකච්ඡාවේ සදැහැති දායකත්වයේ පිළිබඳව විශේෂයෙන් දැනට කුවේටි සේවයේ නියුතු ශ්‍රද්ධා මාසික ධර්මදාන සමාජිකාවක් වන පින්වත් රමණී ශ්‍රියාකාන්ති මහත්මිය විසින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේම මේ පිනෙන් අවබෝධ කර ගැනීමට හේතු වාසනා වේවා කියන අදහස දරාගෙන ධර්ම දානමය පින්කම් පිණිස දායකත්වයේ දරනවා. ඉතින් පින්වන්ත රමණී ශ්‍රියාකාන්ති මහත්මිය ප්‍රධාන හැමදෙනාමත් පිනැති ඔබ හැමදෙනාමත් කැටුව සම්බුදු සිත කාසිරිය උතුම් සදහම් සාකච්ඡාව ආරම්භ කිරීමට අපි අවසරය සූදානම් කරගන්නම්. ගරුතර මහා සංඝරත්නයේ ගෞරවයෙන් වන්දනා කොටගෙන ආරාධනා කරමු. ස්වාමිනී උතුම් සදහම් සාකච්ඡා පිණිස කාලය අපට අනුකම්පාවෙන් අනුශාසනාවන් ඔබ වහන්සේට වැටහේවා. අවසරයි ස්වාමීනි. නමෝ බුද්ධාය. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සාදු සාදු සාදු. පරම පූජනීය කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සැලසේවා. තුනුරුවනේ අනන්ත ආශිර්වාද දෙවියන්ගේ දැහැමි රැකවරණේ සැලසේවා. අප සියලු දෙනාගේම নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි, පින්වත් මහත්මයා, එහෙමයි ස්වාමීනි. අවසරයි. අපි කතා කරමින් හිටියේ මේ සම්බුදු සිත කසිරිය උතුම් වැඩසටහනේ ඒ භාග්‍යවත් අරහත් සම්බුදුරජාණන් වහන්සේ එදා සම්බුදු බවට පත් වෙද්දී සම්බුදු නෙත උපදවා ගනිද්දී විජයශ්‍රී ජයශ්‍රී මහා බෝසෙවණේදී ඒ චිත්ත සංතානයේ ඉපදුනා දසබල ඥාන. ඉතින් ඒ ඉපදුණු දසබල ඥාන අපි මේ වෙනකොට දසබල ඥානය 7ක් කතා කරලා ඉවරයි. මේ 8 වෙනි දසබල ඥානය තමයි අපි කතා කරමින් ඉන්නේ. ඒ තමයි පුබ්බේ නිවාසානුස්සති ඥානය. ඒතර තථාගතයන් වහන්සේට සංවට්ට කල්ප විවට්ට කල්ප. එහෙමයි. මේ ලෝකය නැසෙන වෙනසෙන කාලය දක්වා වුණත් ඊට ඔබට වුණත් තථාගතයන් වහන්සේට සිහි කරන්න පුළුවන්. එතකොට මේ පිළිබඳ මේ තථාගතයන් වහන්සේගේ මේ උදාර අවබෝධය පිළිබඳ මේ අවබෝධයෙන් දෙව් මිනිස් ලෝකයාට විවර වෙච්ච සොඳුරු දහමක් මේ මහා පදාන සූත්‍රයේ විග්‍රහ වෙනවා. ඉතින් අපි මේ මාළඹේ පිට්ටුගල මාළඹේ අසපුවේ සුපිහිටි බුදුපසේ බුදු අරහන්ත විහාරයේ ඉඳලා අපි සත්බුදුරජාණන් වහන්සේට ඉදිවෙච්ච මන්දිරයේ ඉඳගෙන ඒ සත්බුදුරජාණන් වහන්සේට දෙව් මිනිස් ලෝකයාට දැනගන්නට වාසනාව උදා වුණ ඒ සුන්දර දිසුම අපි කතා කරමින් හිටියේ. එහෙමයි ස්වාමී. ඒතර මම හිතන්නේ මේ පස්වෙනි දේශනාව අපි මහා පදාන සූත්‍රයේ. එහෙමයි. එතකොට බුදුරජාණන් වහන්සේ මෙතනදී සත්බුදුරජාණන් වහන්සේලා ගැන සොඳුරු විස්තර ටිකක් විස්තර කළා. එතකොට අපි දැන් මේ දවස් 4ක් තිස්සේ කතා කළා. ඊළඟට විපස්සී අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උතුම් සම්බුද්ධත්වයේ ඒ වගේම විපස්සී බෝසතාණන් වහන්සේගේ ආශ්චර්ය ගුණ සම්පatti
ඒ විතරක් නෙවෙයි විපස්සී බෝසතාණන් වහන්සේ ගිහිගේ අතහැරලා යන ආකාරය පිළිබඳ අපි ගෞතම බුදුරජාණන් වහන්සේ පෙර ජීවිත සිහි කළේ දැකපු සුන්දර දෙය අපටත් දැනගන්න භාග්‍ය උදා වුණා. එහෙමයි. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළා පින්වත්නි ඔබට මතකයි ඊ අපි අවසන් කළේ දැන් විපස්සී කුමාරයාටත් සතර පෙර නිමිති දකින්න භාග්‍ය උදා වුණා. දේවදූතයෝ. හරි පුදුමයි සතර පෙර නිමිති දැකීමෙන්ම විපස්සී කුමාරයාගේ සිත නික්කම්මී පිහිටියා. ප්‍රඥාලෝකය විවර වෙන්න හේතු වුණා. මට මතකයි දේශනාවක තියෙනවා අපි අර සත්තානන්නානාදි මුත්‍ති කතං යතා භූතං පජානාති කියන කතා කරද්දී ඒකේ සුන්දර විස්තරයක් කතා කළා මේ ලෝකෙ පුරුෂයෝ 4 දෙනෙක් ගැන. ඒක එක පුරුෂයෙක් තමයි කියනවා මේ මරණය ගැන ආරංචි වුණත් සංවේගයටපත් වෙලා ලෙඩවීම ගැන ආරංචි වුණත් සංවේගයටපත් වෙලා මෙන්නෙක්කම බැස ගන්න ඉන්නවා කියන. එයාට කියනවා ආජානීය පුරුෂය. ස්වාමීන් වහන්සේ සසර බොහෝ කොට පින් පිරු ගුණ පිරු පින් පිරු ගුණධර්ම පිරු එහෙමයි. මහෝත්තමයෝ. එහෙමයි. ඒතර මේ මහ බෝසතාණන් වහන්සේලා කියන්නේ ආන් මේ වගේ මහෝත්තමයෝ. දැන් බලන්න ජරාව දකිද්දි ව්‍යාධිය දකිද්දි මරණය දකිද්දි ශ්‍රමණරුව දකිද්දි තමන්ගේ ජීවිතේ යන්න ඕන දිශාවට යන්න පටන් අරගන්න. ස්වාමීනි හරිය විස්මිතයි නැවත විමස ගන්න හිතෙනවා දැන් ලෙඩ වෙනවා දැකපු සැනින් මේ එතකොට මහලු වෙනවා දැකපු සැනින් මරණය දැකපු සැනින් මේ ජීවිතේ නම් එවැනි ජීවිතයක් නම් වටින්නේ නැහැ කියලා නිෂ්ඨාවට පැමිණෙන මේ ඒකනේ එහෙමයි ස්වාමීනි. හරි පුදුමයි. මේ ප්‍රඥා ලෝකයෙන් හරි පුදුමයි. ප්‍රඥාවේ ස්වභාවය තමයි නෛෂ්ක්‍රම්‍යයේ ස්වභාවය තමයි ඒ හිත පුදුම විදියට නිවන්න කෙලෙස් දුරු කරවන්න විමුක්තියක් කරා ගෙනියන්න පුදුම විදියට ඒ සිත අනුග්‍රහ කරනවා. එහෙමයි ස්වාමීනි. ඒක මේ චිත්ත irdipaada වඩනවා කියලා කියන්නේ ඒකටනේ. සංසාරේ දැක්ක නේද? එහෙමයි. ඒ වැඩි උත්තමයන්ගේ ස්වභාවය. එහෙමයි. දැන් බලන්න දැන් අපි මේ දක්වා කතා කළා මෙතන ඉඳලා තමයි අපිට කතා කරන් තියෙන්නේ විපස්සී කුමාරයාටත් මොකක්ද උනේ? මේ දැක්කා ශ්‍රමණරුව දැක්කා. ශ්‍රමණරුව දැකීමෙන්ම හිත සසල වෙලා ගියා. රේදුරාගෙන් එහෙව විස්තර කිව්වා. අපි මේ විස්තර ටික කතා කළා ඊයේ. ඒ මොහොතේම තීරණය කළා. කොහමද? එහෙනම් මාත් කිස් රැවුල් බාලා කසාවත් පොරවාගෙන ගිහිගෙයින් නික්ම අනගාരിക පැවිදි වන්නේ මේ කියලා කල්පනා කළා කියන. කල්පනා කළ රේදුරාට කිව්වා මිත්‍ර රියදුර මේ ශ්‍රමණ බව තියෙන පින් කරන්න. අවිහිංසාව පුරුදු කරන්න. මේ ශ්‍රමණ බව තියෙන්නේ ධර්මයේ පුරුදු කරන්න. මේ ශ්‍රමණ බව තියෙන්නේ ධම්මචර්යාවට සමචර්යාවට කුසල ක්‍රියා වඩන්ට. එහෙනම් ඒ ශ්‍රමණ බව මට හොඳයි. අර ජරාවේ නිදහස් වෙන තියෙන මෙතනින් තමයි. අර ලෙඩවීමේ නිදහස් වෙන මාවත හොයන්න තියෙන මෙතනින් තමයි. ඊට පස්සේ මොකද වුනේ? මහන්නේ විපස්සී කුමරු එහිදීම කෙස් රැවුල් බහා කසාවත් පොරවා ගිහිගේ නික්ම අනගාരിക පැවිදි වුණා කියන. එහෙමයි. එකල්ලි මහන්නි බන්දුමති රාජධානි 84000ක් මහා ජනකාය විපස්සී කුමරු කෙස් රැවුල් බාලා කසාවත් හැඳ ගිහිගේ නික්ම පැවිදුණා කියලා අහන්න ලැබුණා. ඒ ඇසූ ඔවුන්ට ඒක අදාහ ගන්න බැරි වුණා කියනවා. එහෙමයි. කල්පනා කළාගෙන විපස්සී කුමරු කෙස් රැවුල් බාලා කසාවත් පොරවාගෙන ගිහිගේ නික්ම යම් තැනක පැවිදි වුණාද ඒ ධර්ම විනය ලාමක දෙයක් නෙමෙයි. ඒ පැවිද්ද ලාමක දෙයක් නෙමෙයි. එච්චර විශ්වාසයක් තියෙනවා. එහෙමයි. විපස්සී කුමාරය වැනි කෙනෙකුත් කෙස් රැවුල් බාලා කසාවත් පොරවාගෙන ගිහිගේ නික්ම පැවිදි වුණා නම් අපි වගේ අය කවර කතාද? කුමක් කළ යුතුද? බලන්න මේ බුද්ධිමත් ජනතාවගේ මනස ගොඩනගෙන හැටි. දැක්ක නේද? ස්වාමීනි ඒ ආකාරයෙන් කල්පනාව පහළ වුණා. සත්පුරුෂයාට සත්පුරුෂයෙක් මුණ ගැහෙනකොට එයාගේ මනස නවතින තැන. එහෙමයි. දැක්ක නේද? අන්න ඒක තමයි සත්පුරුෂ භවයේ සංකේතය. සත්පුරුෂයාට සත්පුරුෂයා මුණ ගැහෙනකොට එයාගේ හිතත් ඒ සත්පුරුෂ ගුණේ බැස ගන්න
හිත යොමු වෙනවා. එහෙමයි ස්වාමීනි. ඒක තමයි ස්වභාවය. එහෙමයි. මහාන් ඊට පස්සේ 84000ක් මහා ජනකාය කෙස්රැවුල් බහ කසාවත් පොරවා විපස්සී බෝසතුන් ගිහිගේ ඉන්නෙක්ම පැවිදි වූ අයුරින්ම පැවිදි වුණා කියලා. මහාන්නේ විපස්සී බෝධිසත්වයන් වහන්සේ පිරිස පිරිවරාගෙන දැන් 84000ක් පිරිවරාගෙන ජනපද රාජධානිවල චාරිකාවේ සැරිසරා යනවා කියලා. එකල්ලි මහන්නේ හුදකලාවේ චිත්ත විවේකයෙන් හිටපු විපස්සී බෝසතාණන් වහන්සේට මෙහිම අදහසක් ඇති වුණා කියනවා. පිරිස් පිරිවරාගෙන වාසය කිරීම යන මෙය මට සුදුසු නෑ. එහි මම හුදකලාව පිරිස් කෙරෙන් වෙම්බ තනිව වාසය කරන්නේ නම් හොඳයි කියලා සිතවිල්ලක් පහළ වුණා. එහෙමයි. ඊට පස්සේ මහාන් විපස්සී බෝධිසත්වයන් වහන්සේ පසු කාලයක හුදකලා වුණා කියනවා. පිරිසෙන් වෙන් වුණා කියනවා. 84000ක් පැවිදි පිරිස එක දෙසකට ගියා කියනවා. විපස්සී බෝසතාණන් වහන්සේ වෙනත් පැත්තකට වැඩියා කියනවා. පුදුමයි නේද මේ? එහෙමයි. ඒ අවංක මහා උත්තම ශ්‍රේෂ්ඨ සිත අර පිරිසක් එකතු වුණා කියලා දැන් මට පිරිසක් ඉන්නවනේ ඒව නෑ. එහෙමයි ස්වාමීනි. තමන්ගේ අරමුණට තමයි යන්නේ. ස්වාමීනි නෙක්කම්මේටම යලි යලි හරි පුදුමයි නේද? එහෙයි ස්වාමීනි. පුදුමයි. දැන් අපිට හොම සිද්ධියක් වුණා නම් මොකද අනේ මේ පිරිස පවුනේ වෙන්නේ නැද්ද නිකන්? වෙනත් පැත්තකට අපි වෙන පැත්තකට නිකම්ම යනවා හැරෙනවා. එහෙමයි. මහ බෝසතාණන් වහන්සේගේ හිත වෙන පැත්තකට හැරුන්නේ. කල්පනා කළා මං ආවේ ජරාවෙන් නිදහස් වෙන්න. ව්‍යාධියෙන් නිදහස් වෙන්න. එහෙනම් ඒ අදහස ඉස්සෙල්ලා ඉෂ්ට කරගන්න එපාය. ඒක ඉෂ්ට කරගෙන මේ අතහැරිය නෙමෙයි. මේ අයත් ඒ මාවතේ මට එතකොට යවන්න පුළුවන් අදාළ දේ හොයාගත්තට පස්සේ හරි ආශ්චර්යයි නේද? පුදුම සහගතයි. ස්වාමීනි. මහානි කල්ලි දැන් ඔන්න හරි පුදුමයි. එතකොට දැන් මේක දුෂ්කර ක්‍රියා කතාවක් මේක සඳහන් වෙලා නැහැ ඇත්තටම. විපස්සීකුම් බෝසතාණන් වහන්සේ. ස්වාමීනි අසිරිමත් වෙනත් කාරණා අපිට අහන්න ලැබෙනවා. දැන් ඒ සම්බුද්ධ ශාසන ඒ විපස්සී. බොයික තමයි. එහෙමයි. ඒ බුද්ධ ශාසනවල යම් යම් වෙනස්කම් තියෙනවා ඉතින් අර. එතකොට කියනවා හරි පුදුමයි. එකල්ලි දැන් සමහරවිට මෙතෙන්ට අනවශ්‍ය නිසා භාග්‍යතුන් වහන්සේ දේශනා නොකළත් දන්නේ නැහැ. එහෙමයි. මහාන් ඊට පස්සේ විපස්සී බෝසතාණන් වහන්සේ පළවල් රුක් සෙවණට ඇවිල්ලා මෙහිම කල්පනා කළා කියන අහෝ මේ ලෝක සත්‍ය දුකටපත් වෙනවා. උපදිනවා, ජරාවටපත් වෙනවා, මැරෙනවා, චුත වෙලා යලි උපදිනවා. මේ ජරා මරණ දුකෙන් නිදහස් වීමක් දැකීමක් නැහැ. කවරදාක නම් මේ ජරා මරණ දුකෙන් නිදහස් වෙන්නද කියලා කල්පනා කර කර ඉන්නවා. එහෙමයි. කල්ප දෙමලා මානසිකවම මේ පරිවර්තනය කරගන්න දැන් උත්සාහ කරනවා දැන්. අවුරුදු 80000 කාලෙනේ ඉතින්. ඉතින් පින්වත් මහන්නේ විපස්සී බෝසතාණන් වහන්සේට මෙහිම අදහසක් ඇති වුණා කියනවා. කුමක් තිබුණොත්ද ජරා මරණ ඇති වෙන්නේ? කුමක් හේතුවෙන්ද ජරා මරණ ඇති වෙන්නේ? එවිට මහන්නේ නුවණින් විමස වාසය කරන විපස්සී බෝසතාණන් වහන්සේගේ චිත්ත සංතානේ ආසිරිමත් විශ්මිත නුවණ පහළ වුණා කියන කොහොමද? මේ ඉපදීම තිබුණොත් තමයි ජරා මරණ උරුම කරගන්නේ කියලා. ඉපදීම නිසාය ජරා මරණ නැතිවන්නේ කියලා ප්‍රඥාවෙන් අවබෝධ වුණා කියනවා. එහෙමයි. ඒ විතරක් නේ බෝසතාණන් වහන්සේ කල්පනා කළා කියනවා. මේ ඊට පස්සේ කල්පනා වුණා කියනවා මේ ඉපදීමේ ජරා මරණ වලින් නිදහස් වෙන්නේ කොමකින් නිදහස් වුණොත්ද? ජරා මරණ නැත්තටම නැති වෙලා නිරුද්ධ වෙලා යන්නේ කුමක් නිරුද්ධ වුණොත්ද? හාත්පසින්ම සිහි කළ බලද්දී අවබෝධයක් කරා ගියා කියනවා. කිසි කෙනෙකුට නොසෙල්වෙන ආකාරයේ සොලවන්න බැරි ආකාරයේ කොහොමද? ඉපදීමෙන් නිදහස් වීමෙන්මයි මේ ජරාවෙන් නිදහස් වෙන්න පුළුවන්කම තියෙන්නේ. ඉපදීමෙන් නිදහස් වීමෙන්මයි මේ මරණයෙන් නිදහස් වීමේ වාස්‍ය උදා වෙන්නේ කියලා සොඳුරු උදාර සිත පහළ වුණා. එහෙමයි. සම්බුදු නුවණ පහළ වුණා. පෙර නොඇසූ විරු දහමක් විපස්සී බෝසතාණන් වහන්සේගේ චිත්ත සංතානේ පහළ වුණා. බලන්න එතකොට මේ සියලු බෝසත්වරුන්ගේ චිත්ත සංතාන ධර්මතා සමාන නැද්ද?
මේ සිදු කරන ආර්ය පරිශ්‍රණය සියලු බෝසතාණන් වහන්සේලා සොයමින් යන එක. ස්වාමිනී ලෝකයේ තිබෙන්නා වූම සත්‍ය අද මඩලේ මූර්තිමත් වෙනවා. හරි ආශ්චර්යයි. එහෙමයි ස්වාමී. පුදුම ආශ්චර්යයි. එහෙමයි. ඊළඟ දේශනා කරනවා කල්පනා වුණා කියන විපස්සී බෝසතාණන් වහන්සේට කුමක් ඉපදීමෙන්ද කුමක් ඇති කල්ලිද ඉපදීම ඇතිවන්නේ. කුමක් ඇති කල්ලිද කුමක් නැති වුණොත් ඉපදීම නැති වෙලා යන්නේ. ඒතර බලන්න එහෙනම් මේ සියලු අපේ ජීවිතෙත් එක්ක තැවරෙන දුක් දුම්නස් ඔක්කොම තියෙන කුමක් එක්කද? ඒ ඉපදීම උරුම කරගෙන තියෙන. හිත කෙනෙකුට හිතෙන්න පුළුවන් එතකොට ගෙයක් දොරක් නැතිවීම නිසා විඳින දුකත් ඉපදීමත් එක්කද? ඔව්. ඒක ඉපදීමත් එක්ක තියෙන එක. එහෙමයි. ඉපදීමත් එක්ක තියෙන දෙයක්. තමන් භවභෝග සම්පත් වලින් මොන හරි දෙයක් තියෙනවා ඒක ඉපදීමත් එක්ක තියෙන්නේ. ස්වාමිනී දැන් ඉපදීම කියන එක බොහොම ප්‍රසාදජනකව පිළිගන්න එකක්නේ ලෝකයේ තියෙන. එතකොට ස්වාමිනී උපදීම කියන එකත් එක්කම මේ ගලපලා එකතු කරලා අනිත් මේ සියලු විපත්තිත් අපට දායාද අනිවාර්යයෙන්. එහෙමයි ස්වාමී. හරිනම් උපන් දිනයකට මෙන්න මේක තමයි සිහි කරන්න ඕන වැදගත්ම කාරණේ. එහෙමයි. නැද්ද? උපන් දිනයක් දවසට කරන්න ඕන හොඳම දේ මේක. සැබෑ දායාදයක හිමිකරුවෙක් වෙනවා. ඔහු සැබෑ පිළිසරණක් ලබන කෙනෙක් බවට පත් වෙනවා. මේක හරියට සිහි කළොත් එහෙම. මේ ඉපදීම දැන් අපි උපන් දිනේනේ සමරන්නේ. ඒතර මෙහෙම දෙයක් සමරන්න හොඳට තේරුම් ගන්න කල්පනා කරන්න පුරුදු වෙච්ච කෙනා අනිවාර්යයෙන්ම මොකද වෙන්නේ? අනිවාර්යයෙන්ම පිනක් දහමකට නැඹුරු වෙන කෙනෙක් බවට පත් වෙනවා. ස්වාමිනේ මේ දහම් මාර්තෙන් උපත කියන්නේ අසරණ දෙයක්. ඕනේ. එහෙමයි. ඒ නිසා මේ අසරණ බවින් මුදවන දෙයක් උපන් දිනේ දවසට කරන්න ඕන. එහෙමයි. හරිනම්. දැන් සමහර අය ඉන්නවා හරි පුදුමයි උපන් දිනේ දවසට පින් කරන කට්ටිය ඉන්නවා. සෑය බෝධිය වඳින අය ඉන්නවා. විහාරස්ථානයකට යන අය ඉන්නවා. මල් පහන් පුදන අය ඉන්නවා. එහෙමයි නැද්ද? ඉන්නවා. ස්වාමිනේ කොතරම් දුරට කෙතරම් වූ දහම් මාර්තයන් අපේ ජීවිතයට ඒ දවසෙත් අපිට ගලව ගන්න මේ ගලප ගන්න කොතරම් ඒකනේ මේ වගේ උදාර දෙයකින් එහෙයි. ශාස්ත්‍රුන් වහන්සේ සරණ කරගත්තු කෙනා මේ වගේ උදාහර ධර්මයක් සිහි කළා ශාස්ත්‍රුන් වහන්සේ සරණ කරගත්තු කෙනා උපන් දිනේ ඒ අයුරින් ගත කරනවා. උපන් දිනේ දවස්. මේ සමහර අපි දැක්ක දැන් මේ දේශනාවලට ගොඩාක් දායකත්ව සපයන කට්ටිය උපන් දිනේ සමරන කරන්නේ කට්ටිය. එහෙමයි ස්වාමීනි. බලන්න එතකොට මේ ඒ අයගේ ධර්ම දාණයම තව විශාල පිරිසකට ප්‍රඥා ලෝකය ලබා දෙන්න ඒගොල්ලන්ගේ උපන් දින සැමරුම උරුමක හදාගෙන තියෙනවා. එහෙමයි. තේරුණා නේද? එහෙයි. කොච්චර අසිරිමත් දෙයක්ද ඒකට. අසිරිමත්. දේශනා කරනවා එතකොට විපස්සී බෝසතන් අතර කල්පනා වුණා කියනවා. එතකොට මේ ඉපදීම තියෙන්නේ කුමක් එක්කද? ඉපදීම නැති වෙන්නේ කුමක් නැතිවීමෙන්ද? ඉපදීම නිරුද්ධ වෙලා යන්නේ කුමක් නිරුද්ධ වීමෙන්ද? කල්පනා කරද්දී තේරුණා කියනවා. ඉපදීම තියෙන්නේ කුමක් එක්කද? භවයත් එක්ක. භවයත් එක්ක ගැට ගැහිලා තියෙන්නේ. භවය කියලා කියන්නේ කුමක්ද? ඒතර අපේ මනස තුල අපේ සිත තුල මේ විපාක විඳින්න චේතනා සකස් වෙනවා. චේතනා නිර්මාණය වෙනවා. ඒතර මේ සකස් වෙන චේතනාවෙන් තමයි කායික දුස්චරිතෙට වාචසික දුස්චරිතෙට එතකොට ඒකත් විපාක විඳින්න පුළුවන් විදියට කයින් වචනින් දේවල් රැස් වෙන්නේ ඒ විපාක විඳින්න සකස් වෙන චේතනාවත් එක්ක තමයි. එහෙමයි ස්වාමීනි. විපාක විඳින්න සකස් වෙන මානසික චේතනාවේ ස්වභාවය තමයි ඒ චේතනාවට ප්‍රතිබද්ධ වෙලා කයින් වචනින් නිර්මාණය වෙන දේවලුත් විපාක විඳින්නම ගෙනියනවා. පිනක් වේවා පවක් වේවා. තේරුණා නේද? පිනක් වේවා පවක් වේවා. ස්වාමිනේ මේ චේතනාව යම්සේ හිතක බලවත්ව හට ගන්නවද? කයෙන් වචනෙන් කරන ක්‍රියාවලුත් ඊටම එකතු වෙලා උපතක් කරා ගෙනියන අනුග්‍රහ කරනවා. බලන්න විශ්මිත සොයා ගැනීමක් නෙවෙයිද මේ? නොඇසූ විරු ධර්මයේ ස්වාමීනි. මේක පෙර නොඇසූ විරු දහමක් නේ. එහෙමයි. ඒක පුදුම දෙයක් නේ. එහෙමයි ස්වාමීනි.
ඉතින් විපස්සී බෝසතාණන් වහන්සේගේ චිත්ත සංතානේ මේ උදාර පෙරණොයසු විරු ඊළඟ දහමත් ඉපදුනා. ඒක තමයි හිතාගන්නම බැරි උදාර සොයා ගැනීම. ඒතර මේ විශ්මිත පෙර නොඇසූ විරු දහම ඒ සම්බුදු සිතේ විපස්සී බෝසතාණන් වහන්සේගේ සිතේ උපදිනවා කියලා ඉපදුනා කියලා අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ සම්බුදු වෙලා දකින්න ආශ්චර්යයි. එහෙමයි ස්වාමීනි. බලන්න පුබ්බේ නිවාසානුස්සති ඥාණයෙන් එහෙම දෙයක් පවා දකින්න. එහෙම දෙයක් පවා දකින්න. පද මණ්ඩල පවා ඒක හිතාගන්න බෑනේ. ස්වාමීනි. එහෙමයි. ඒක හිතාගන්න බෑ. ඊළඟ දේශනා කරන භාග පින්වත් මහා ඊළඟට විපස්සී බෝසතාණන් වහන්සේ කල්පනා කළා කියනවා මේ භවය කියන එක. කියන්නේ විපාක විඳින්න චේතනාවක් තමන්ගේ ජීවිතය තුළ සකස් වෙන්න නම් කර්මයක් නිර්මාණය වෙන්න නම් කයින් වචනින් යම් දෙයක් නිර්මාණය වෙන්න නම් ඒ නිර්මාණය වීමට හේතුවක් තියෙනවද? එතකොට ඒ භවයට හේතුවක් තියෙනවද? භවය කුමක් ඇති කල්ලිද හටගන්නේ? එතකොට මේ විපාක විඳීම පිණිස සකස් වෙන චේතනා නිරුද්ධ වෙන්නේ කුමක් නිරුද්ධ වුණොත්ද? එහෙම කල්පනා කරද්දී සොයද්දී දැන් ආධ්‍යාත්මික ගවේෂණයක් මේක. තමන්ගේ සිත දිහා තමයි හැමතිස්සෙම බලන්නේ. හරි පුදුමයි. එතකොට මේ සියලු දුක් ගැහැට සාංශාරික මේ ප්‍රශ්නවලට සොයාගෙන යන්නේ තමන්ගේ ආධ්‍යාත්මික ජීවිතේ. දැන් සාමාන්‍යයෙන් අද වගේ යුගයක් වෙනකොට බලන්න මිනිස්සු තමන්ගේ ජීවිතවලට හටගන්න සෑම ප්‍රශ්නයකටම හේතුවක් විදිහට අන්තිමට හිතලා බලද්දී මේ මිනිස්සුගේ නතර වෙන්නේ කොහෙන්ද? බාහිරින්. නැද්ද බලන්න? එහෙමයි ස්වාමී. ආරක තිබුණොත් හරි මේක තිබුණොත් හරි අරය මෙහෙම වුණා නම් හරි මෙයා මෙහෙම වුණා නම් හරි. එහෙම නේද? තමන්ගේ අල්ලගන්න එකක්. ඕක තමයි කියන්නේ. තමන්ගේ ජීවිතේ හටගන්න සියලු අරුබුද ටිකට සියලු දුක් ගැහැට වලට සියලු පීඩා වලට අන්තිර බාහිර දෙයක් අල්ලගෙන ඒ බාහිර දේ විතරක් වෙනස් කරන්න දඟලීමක් විතරයි කරන්නේ. අද සාමාන්‍ය ලෝකයා. එහෙම ලෝකයට මේ ධර්මයෙන් ලොකු පිළිසරණක් ගන්න බෑ. එහෙම ලෝකයට මේ ධර්මයෙන් ලොකු පිළිසරණක් ගන්න බෑ. ආධ්‍යාත්මික විමසීමකට යොමු වෙන යුගයක් සකස් වෙනවා මේ ලෝකේ. ඒ බුදුවරුන්ගේ යුගයේ බුද්ධ ශාසනයක් තියෙන කාලේ අද යාන්තම් තමයි තියෙන්නේ ගොඩක්. එහෙමයි. යාන්තම් තියෙන්නේ. කියද්දි ඒක ඇත්ත තමයි කියලා හිතට පොඩ්ඩක් යනවා එච්චරයි. ඒක හිත ඇතුලේ කිඳා බැහැලා ආධ්‍යාත්මික නැවත තමන්ගේ ජීවිතේ හටගන්න සෑම දුක් දුම්නසකටම ආධ්‍යාත්මික හේතුව පැහැදිලි කරගන්න ආයි විමර්ශාවකට අද වගේ යුගයක යනවා හරි අඩුයි. ශ්‍රවණයෙන් කියවීමෙන් පොඩි තේරුම් ගැනීමකින් අවසන් වෙලා යනවා අද සාමාන්‍යයෙන් අද වගේ යුගයක. ස්වාමීනි අපි වාසනාවන්ත වුණොත් මේ සම්බුදු සිරිපා අපියුම් පාවන නැවතිලා මේ දහම තමන්ගේ කොටගෙන තමන්ගේ හදවතට පමුණවාගෙන විනිශ්චයට එළඹෙන්න. එතකොට ලෝකයේ තියෙන මේ ගෝරනාඩු කෑගැසිලි ඒ ඔක්කොම සංසිද්ධල යනවා. ඒක ඉතින් අපිට ලබන්න බෑ. ප්‍රඥාවන්ත ඉතින් බුද්ධිමත් කෙනා ඉතින් ඒක කරගන්නවා. නමුත් අද යුගයේ ගත්තොත් එimhe රහතන් වහන්සේලා මාර්ගඵලලාභී ශ්‍රාවකයෝ ප්‍රධාන වශයෙන් අඩු වෙන්නේ ඔක තමයි හේතුව. ස්වාමිනී ධර්මයෙන් මොනතරම් ලෝකේ නිවිලා ඒකාන්තයෙන්ම සුවපත් වෙනවද කියන කරුණ අන්න ඒකයි පුදුම දෙයක් ඒක. දැන් බෝසතාණන් වහන්සේ දැන් හොයන දේ ටික දැන් හොයා ගන්නවා දැන්. හොයන්න ආපු දේ. ඊළඟ දේශනා කරන පින්වත් මහණන් ඊළඟට විපස්සී බෝසතාණන් වහන්සේ තේරුණා කියනවා. එහෙනම් මේ විපාක විඳින්න විදියට විපාක විඳිනාකාරයට තමන්ගේ ජීවිතය තුළ චේතනා නිර්මාණය වෙන්නේ. කයින් වචනින් මනසින් කටයුතු සිද්ධ වෙන්නේ කුමක් නිසාද? ආධ්‍යාත්මය තුළ උපාදානය වෙන ස්වභාවය තියෙනකොට තමයි ඒ සකස් වෙන චේතනාව විපාක විඳින්න සකස් වෙන්නේ. ස්වාමිනේ උපාදානයෙන් බැසගෙන ඉපදෙන චේතනාව තමයි බලවත්. අන්න හරි. එහෙමයි. උපාදානය තුළට ග්‍රහණය වෙලා උපාදානය වෙලා ඒක තුළින් උපදින චේතනාව. ඒ චේතනාවෙන්ම තමයි කර්මය බවට විපාක විඳින කර්මයක් බවට පත් කරනවා. ඒකෙන්ම තමයි කය වචනේ මනස විපාක විඳින විදියට සකස් කළ දෙන්නේ. එහෙමයි.
උපාදානය වෙලා උපදින චේතනාව. ස්වාමිනේ විස්මිත නොඇසූ විරූ ධර්මය. අම්මෝ දැන් හිතාගන්න පුළුවන්ද? ස්වාමිනි මේ ආර්ය පරේෂණයද? ආර්ය පරිශ්‍රණය. එහෙමයි. විස්මිත සම්බුදු නුවණ. එහෙමයි. මේක අපි තේරුම් ගන්න ඕනේ මේක තමයි විස්මිත සම්බුදු නුවණ. ස්වාමිනි කිසි කලක දහම් මැස නොවන්න සාතුන් වහන්සේගේ ආර්ය පරේෂණය නොවන්න දෙවියෙක් හරි බ්‍රහ්මයෙක් හරි මිනිසෙක් හරි අන් කවරෙක් හරි මේ සත්‍ය කොහොමනම් මේ වටහා ගන්න. බුදු කෙනෙක් කැරෙන්නට වෙන පාරමී බලයකට මේ කරගන්න පුළුවන්කම තියෙන්නේ. එහෙමයි ස්වාමී. පාරමී බලයකට. එහෙමයි. ඊළඟ විපස්සී බෝසතාණන් කල්පනා කළා දැන් ඔන්න ඊළඟ හේතු හොයාගත්ත. මොකද දැන් ආධ්‍යාත්මය තුල තියෙනවා ග්‍රහණය වෙන ස්වභාවයක් තියෙනවා. උපාදානය වෙන ස්වභාවයක් තමන්ගේ ජීවිතය තුළ තියෙනවා. ඊළඟට කල්පනා කළා එහෙනම් මේ ග්‍රහණය වෙන ස්වභාවය ඇති වෙන්නේ කුමක් නිසාද? ග්‍රහණය වෙන ස්වභාවය උපදින්නේ කුමක් ඉපදුනොත්ද? ග්‍රහණය වෙන ස්වභාවය නැති වෙන්නේ කුමක් නැති වුනොත්ද? ග්‍රහණය වෙන ස්වභාවය නිරුද්ධ වෙන්නේ කුමක් නිරුද්ධ වෙච්ච දවසද? හොය අතුල දිහා හොඳට සදයම වුණ සති සම්පජානය අනුග්‍රහ කරන්නේ මේකට තමයි. දැන් මේක සති සම්පජානය අනුග්‍රහ කරන්නේ මෙන්න මේකට. ස්වාමිනී නැත්තම් එකලාව මේ දහම් විමර්ශන ඇතුලේ කෙලෙස් ගඟ නවත්තන කෙලෙස් ගඟ බිඳින මේ පාරි පරීක්ෂණය සොයාගෙන යන ගමනට මින සති සම්පජානය තමයි සම්පූර්ණ උපකාර කරන්නේ. එහෙමයි. දැක්කනේ දැන් මේ සම්පූර්ණ ආර්ය පරිශ්‍රණි සිද්ධ වෙන්නේ කොමකින්ද? සතියෙන් සහ සම්පජානයෙන් කියන දෙකෙන්. ඊළඟට කල්ප බලද්දී මහ බෝසතාණන් වහන්සේට විපස්සී බෝසතාණන් අතර අවබෝධ වුණා කියනවා තෘෂ්ණාව ඇති කල්හි තමයි උපාදානය තියෙන්නේ. තෘෂ්ණාව උපදිනකොට තමයි උපාදානය උපදින්නේ. තෘෂ්ණාව නැති වුණොත් උපාදානයක් නැහැ. තෘෂ්ණාව නිරුද්ධ වෙනකොට උපාදාන නිරුද්ධ වෙලා යනවා කියන උදාර පෙර නොයසු විරු දහම පින්වත් මහණෙනි විපස්සී බෝසතාණන් වහන්සේට අවබෝධ වුණා කියලා කියනවා. එහෙමයි. දැන් බලන්න ඇත්තනේ දැන් අපි ඇහෙන් දකින හැම දෙයකටම අපේ හිත ග්‍රහණය වෙලා යන්නේ නැහනේ. තෘෂ්ණාව ඇති වෙච්ච දෙයකට විතරයි ග්‍රහණය වෙලා යන්නේ. නැද්ද බලන්න? එහෙමයි ස්වාමීනි. අපි හැම රූපයක් ඉදිරියේම මුලා කරලා තියන්නේ නැහනේ. තෘෂ්ණාවෙන් යට වෙලා ග්‍රහණය වෙච්ච අවස්ථාවකදී විතරයි අපිව සම්පූර්ණයෙන් මුලා කරලා තියන්නේ. නැද්ද? එහෙමයි. දැක නේද එතකොට මේ සොයා ගැනීම. දැන් බලන්න සමහර මේ දේවල් දිහා දැක්කම අපිට සමහර විට තෘෂ්ණාවෙන් ගැට ගැහෙනවා. සමහරට ඒ දේ අරගෙන කාලයක් පාවිච්චි කළා ඊටත් වඩා දෙයක් දැක්කට පස්සේ මොකද වෙන්නේ? තවත් ඊට පස්සේ ඒකත් එක්ක අරකට කාලයක් යනකොට මොකද වෙන්නේ? ඊට පස්සේ මුලින් ගත්ත එකට දැක්කත් නිකන් ගානක් නැහැ. දැක්ක නේද? ඇයි ඒ? දැන් ඒකට තියෙන තෘෂ්ණාව හිතේ නැහැ. දැන් වෙන එකකට තෘෂ්ණාව තියෙනවා. දැක්ක නේද? ස්වාමීනි තෘෂ්ණාව එතකොට භයානක විපක්තියක් කරා දැකනේ කියන්නේ. එහෙමයි ස්වාමීනි. తాවකාලිකව භයානක විපත්තියක් කරා ගෙනියනවා. මේ සොයා ගැනීම මේ දෙව් මිනිස් ලෝකයට කොච්චර පිළිසරණක් හදනවද? අම්මෝ සවැත් නුවර කෝටි 8ක ජනතාවගෙන් කෝටි 5ක්ම මේ උතුම් අවබෝධය පිළිබඳ හිත පහදවාගෙන පිළිසරණ ලබාගත්තු අයනේ. එහෙමයි ස්වාමීනි. ඒ මහා සාංසාරික ගැට ගැහිීමට නැවත මුලා වෙන ස්වභාවය ඉවරයිනේ. ස්වාමීනි මුළු ලෝකෙම තෘෂ්ණාවෙන්ම කුළු ගැන්වෙන අතර වාරේ ඒ කෝටි 5ක ජනතාව දහම් මැසින් අවබෝධයෙන් වාසය කළා කියන්නේ මොන හිතාගන්න බෑනේ. එහෙමයි ස්වාමීනි. හිතාගන්න බෑ. එහෙයි. ඊළඟ දේශනා කරනවා පින්වත් මහණෙනි විපස්සී බෝසතාණන් වහන්සේ දැන් ආධ්‍යාත්මය තුළ තියෙන තෘෂ්ණාව නම් වූ ස්වභාවය තේරුම් ගත්තා. මේ තෘෂ්ණාව නම් වූ එනම් හිත ඇතුළක් තුළ තියෙන මේ තෘෂ්ණාව නම් වූ ස්වභාවය තමයි මේ සත්‍යය සියලු විපත්ති වලට ඇද දමන්නේ. ඊළඟට විපස්සී බෝසතාණන් කල්පනා කළා කියනවා එහෙනම් මේ තෘෂ්ණාව නම් වූ ස්වභාවය හිත ඇතුලේ හටගන්නේ කොහොමද? හිත ඇතුලේ උපදින්නේ කොහොමද? කුමක් ඇති කල්ලිද තෘෂ්ණාව ඇති වෙන්නේ? කුමක් නැති වුණොත් තෘෂ්ණාව නැති වෙලා යන්නේ? එහෙමයි.
හොයද්දී විපස්සී බෝසතාණන් වහන්සේට තේරුණා කියනවා ඇසේ ස්පර්ශයෙන් විඳිනකොට රූප තණ්හාවෙන් බැස ගන්න. කනේ ස්පර්ශයෙන් විඳිනකොට රූප තණ්හාවෙන් බැස ගන්න. නාසයේ මේ ශබ්ද තණ්හාවෙන් බැස ගන්නවා. නාසයේ ස්පර්ශයෙන් විඳිනකොට රස තණ්හාවෙන් බැස ගන්නවා. දිවේ ස්පර්ශයෙන් විඳිනකොට රස තණ්හාවෙන් බැස ගන්නවා. කයේ ස්පර්ශයෙන් විඳිනකොට පොට්ටබ්බ තණ්හාවෙන් බැස ගන්නවා. මනසේ ස්පර්ශයෙන් විඳිනකොට ධම්ම තණ්හාවේ බැස ගන්න බව අවබෝධ වුණා. එහෙමයි. මේ විඳීම නැති කල්ලි තෘෂ්ණාව නැත. අපි විඳපු නැති දෙයක් ගැන තාම තෘෂ්ණාව අපිට නැහැනේ. අපේ හිතේ තෘෂ්ණාව තියෙනවා නම් තියෙන විඳපු දෙයක් ගැන විතරයි. විඳපු නැති දෙයක් ගැන තාම තෘෂ්ණාව නැහැ. අපි හිතමු අපේ ඇස් දෙකට දැකපු නැති මේ ලෝකේ තියෙන දෙයක් කොහේ රටක තියෙනවා කියලා. තාම අපි ඇස් දෙකට දැක්කේ නැහැ. එහෙමයි. දැක්කේ නැති නිසා මොකද වෙන්නේ? තාම අපිට තෘෂ්ණාව නැහැ. තේරුණා නේද? අපි හිතමු අලුත් මොකක් හරි තාක්ෂණික දෙයක් කියලා. තාම මේ ආපු අලුත තාම ඒක පිටරට විතරයි තියෙන්නේ කියලා අපි තාම දැක්කේ නැහැ කියලා. ඒකට තාම තෘෂ්ණාව නැහැ. ඇයි ඒ? තාම විඳලා නැහැ ඒක. විඳීම නැති කලේ තෘෂ්ණාව නැහැ. විඳට පස්සේ තෘෂ්ණාව හටගන්නේ. එහෙමයි ස්වාමීනි. දැක නේද? විඳීම නිරුද්ධ වෙච්ච දවසට මොකද වෙන්නේ? තෘෂ්ණාව නිරුද්ධ වෙලා යනවා. විඳීම නිරුද්ධ වෙන්නේ කොහොමද? ඒ විඳීම අවබෝධ කරගන්න ඕනේ. විඳීම අනිත්‍ය වශයෙන් දකින්න ගත්තොත්, විඳීම දිය බුබුලක් වශයෙන් දකින්න ගත්තොත්, දුකක් වශයෙන් දකින්න ගත්තොත්, අනාත්ම දෙයක් වශයෙන් දකින්න ගත්තොත්, එහෙම දකිනකොට ඒ හිත ඇතුළෙම විඳීම කෙරෙහි මොකද වෙන්නේ? අන්න හිතේ කලකිරීම ඇති වෙන පටන් ගන්නවා. කලකිරීම ඇති වෙනකොට මොකද වෙන්නේ? නොයල්ම ඇති වෙන පටන් ගන්නවා. නොයල්ම ඇති වෙනකොට මොකද වෙන්නේ? නිදහස් වෙන්න පටන් ගන්නවා. අන්න එකට කියන විඳීම නිරුද්ධ වෙනකොට එහෙමයි. තෘෂ්ණාව නිරුද්ධ වෙලා යනවා. එහෙමයි. විඳීම නිරුද්ධ වෙනකොට තෘෂ්ණාව නිරුද්ධ වෙලා යනවා. බලන්න විශ්විත සොයා ගැනීම. එහෙමයි ස්වාමීනි. එහෙනම් මේ විඳීම නිරුද්ධ වෙන්න නම් මේ සමහර අය කියනවා විඳීම නිරුද්ධ වෙනවා කියලා කියන්නේ සැප විඳීමයි, දුක් විඳීමයි, උපේක්ෂා විඳීමයි නොදැනී යනවා කියලා. නෑ ඒක හිම නෙවෙයි වෙන්නේ. ඒක වැරදි මතයක්. ඒ අදහසින් තමයි එතකොට මේ සමහර කට්ටිය ඔය දැන් බුදුරජාණන් වහන්සේ කාලෙත් ඒ අදහසින් තමයි සමහර කට්ටිය රූපයෙන් තොරව හිතක් වඩන්න මහන්සි ගත්තා. මේ රූපෙන් නිදහස් වෙන්න නම් එන රූපෙන් තොරව හිත වඩන්න ඕන කියලා. ඒතර තමයි ආකාසානංචායතන විඤ්ඤාණංචායතන ගැන හිම වඩන්න පටන් ගත්තේ. ශාසනයෙන් පිට ඒ ධාන වලට ගමන් දැක්කනේ. එහෙයි ස්වාමීනි. ඒ සංඥාවෙන් තොර වෙනකොට නිදහස් වෙන්න පුළුවන්. ඒතර නේව සංඥා නා සංඥායතනෙ. එහෙමයි. ආකින්චඤ්ඤායතනෙ. තේරෙනවනේ? ඒවා හොයන්න ගියේ ඒවත් එක්ක. නමුත් ඒ හැමතැනම කෙලෙස් තැවරෙන බව මහබෝසතාණන් වහන්සේ විතරයි දැක්කේ. ඒක හරි පුදුමයි. ඊට පස්සේ පින්වත්නි බුදුරජාණන් වහන්සේ දේශනා කළ පින්වත් මහණන් ඊට පස්සේ විපස්සී බෝසතාණන් වහන්සේ කල්පනා කළා කියනවා මේ විඳීම ඇති වෙන්නේ කුමක් ඇති කල්හිද? විඳීම පවතින්නේ කුමක් පවතින කල්ද? විඳීම නැති වෙන්නේ කුමක් නැතිවීමෙන්ද? විඳීම නිරුද්ධ වන්නේ කුමක් නිරුද්ධ වීමෙන්ද කියලා හොයද්දී හම්බුණා. ඇහැයි රූපයි විඥානය එකතු වෙනකොට තමයි ඇසේ ස්පර්ශයෙන් විඳින්නේ. කනයි ශබ්දයි විඥාන එකතු වුණාම තමයි කන ස්පර්ශයෙන් විඳින්න පටන් ගන්න. නාසය ගඳ සුවඳයි විඥාන එකතු වෙනකොට තමයි නාසය ස්පර්ශයෙන් විඳින්නේ. දිවයි රසය විඥාන එකතු වෙනකොට තමයි දිව ස්පර්ශයෙන් විඳින්නේ. කයයි පහසයි විඥාන එකතු වෙනකොට තමයි කය ස්පර්ශයෙන් විඳින්නේ. මනසයි අරමුණු විඥාන එකතු වෙනකොට තමයි මනස ස්පර්ශයෙන් විඳින්නේ. එකතු වීම නැති තාක්කල් වින්දනයක් නැහැ. එහෙමයි. එකතු වීමකුත් නැත්නම් වින්දනයකුත් නැත්නම් ඒ කෙරෙහි තෘෂ්ණාවකුත් නැහැ. අර මම ඉස්සෙල් උපමාව කිව්වේ. දැන් අපි හිතමු මේ යම් තාක්ෂණික විශේෂ උපකරණයක් දැන් හදලා තියෙනවා. තාම අපි ඇස් දෙකට දැකලා නැහැ. දැකලා නැහැ කියලා කියන්නේ මොකද? ඇහැ රූප විඥාන එකතු වෙලා නැහැ. එකතු වෙලා නැති නිසා මොකද වෙන්නේ? ඒකෙන් සතුටක් විඳලා නැහැ. විඳලා නැති නිසා මොකද වෙන්නේ? තෘෂ්ණාව ඇති වෙලා නැහැ. හැබැයි ඒක ඔහෙට තියෙනවා. එහෙමියෝ නැද්ද එතකොට? එහෙමයි. තියෙනවා. දැක නේද එතකොට? ආන්ගේ වගේ තමයි එතකොට. ස්පර්ශයෙන් තමයි එතකොට මේ සියලු ප්‍රශ්න ටික අපේ ජීවිතේට ගොඩනගලා දෙන්නේ.
එහෙනම් මං ස්පර්ශය නැතුව ඉන්න ඕන කියලා කොච්චර දැඟලුවත් ඇස් දෙක පියාගත්තට කන් දෙකේ ඇබ ගහගත්තට නාස් දෙකේ මූඩි දෙයක් ගහගත්තට රස නොබලා හිටියට නේද? එහෙමයි. හැබැයි මනස අරමුණේ විඥාන එකතුනේ කොලකින්නේ නැහැ. එහෙමයි. අපේ ස්වාමීන් වහන්සේ විස්තර කළ කාරණාව ස්වාමිනේ දැන් ස්පර්ශයේ ප්‍රත්‍යයෙන් නිසා ස්පර්ශ නොවි ඉන්න හිතනවා. එහෙනම් S2 පියාගන්න හිතනවා කියලා එතෙන්ට යන්නේ නැතුව එතන තියෙන ප්‍රඥා ඇස දහම් ඇස අපි අන්න බුදු කෙනෙක් අවදි කරන්නේ එයයි. එහෙමයි ස්වාමීනි. ප්‍රඥා ඇස. එහෙයි. ප්‍රඥා ඇස බලන්නේ විශ්මිත සම්බුදු නුවණ නේද? මේ දෙව් මිනිස් ලෝකයාම අවිද්‍යාවෙන් අන්ධ වෙලා විවිධ දේවල් මේ දුකට පිළිසරණක් විදිහට හොයන ලෝකේ ස්ථිර විසඳුම හොයන්න මේසා සාංසාරික මේ පාරමී ධර්මයන් පුරලා ජරා ව්‍යාධි මරණ වැළඳ ගනිමින් මේ සසරට වැටිලා මේ එන්නේ කුමක් පිණිසද? දෙව් මිනිස් ලෝකයාට සැබෑ ප්‍රඥා ඇස උපදවලා දීලා සැබෑ සරණේ පිහිටවලා සැබෑ පිළිසරණ ලබා දෙන්න. එහෙමයි. එතකම් මොකද වෙන්නේ? අවිද්‍යාවෙන් ගිලිලා පිළිසරණ කියලා විවිධ දේවල් ඔස්සේ හොයා යනවා. ඉවරයක් නැහැ. එහෙයි. ස්වාමීනි මේ ආර්ය පරිශ්‍රණයට මේ සත්‍ය ගවේෂණයට නම් ඒකාන්තයෙන්ම ඒ වූ පාරමිතා පුරා මිස වෙන කිසි අයුරකින් බෑ. සම්බුදු නුවණක අසිරිය. ඊළඟට විපස්සී බෝසතාණන් කල්පනා කළා මේ ඇහැයි රූපයි විඥාන එකතු වෙන්නේ කුමක් නිසාද? කනයි ශබ්දයි විඥාන එකතු වෙන්නේ කුමක් නිසාද? නාසය ගඳ සුවඳයි විඥාන එකතු වෙන්නේ කුමක් නිසාද? ඒව පවතින කුමක් පවතින කල්ලිද? ඒව නැති වෙලා යන්නේ කුමක් නැති වෙයිද? නිරුද්ධ වෙන්නේ කුමක් නිරුද්ධ වෙයිද කියලා කල්පනා කරද්දී විපස්සී බෝසතාණන් හතර තේරුණා ඇස ඉපදිච්ච නිසායි ඇසයි රූපයි විඥාන එකතු වෙන්නේ. ඔන්න අපිට දැන් ඇසක් ලැබිලා තියෙනවා. කන ඉපදිච්ච නිසායි කනයි ශබ්දයි විඥාන එකතු වෙන්නේ. නාසය ඉපදිච්ච නිසායි නාසය ගඳ සුවඳයි විඥාන එකතු වෙන්නේ. දිවක් ලැබිච්ච නිසායි දිවයි රසයයි විඥාන එකතු වෙන්නේ. කයක් ලැබිච්ච නිසායි කයයි පහසයි විඥාන එකතු වෙන්නේ. මනසක් ලැබිච්ච නිසායි මනසයි අරමුණේ විඥාන එකතු වෙන්නේ. ඒක කට්ටිය හිතනවා එන මරුණන් ඔක්කොම නිහරිනේ කියලා. සමහර කට්ටිය සීදි වෙන්නේ නැති කරගන්න හානි කරගන්න. මේ ඔක්කොම ප්‍රශ්න ටික ඉවරයි කියලා. එහෙමයි. ඉවරද? ඉවර නෑ. ඇයි හටගත්තු ආයතනයන්ගෙන් හටගත්තු ඒ ස්පර්ශයෙන් විඳිද්දී ඇතිවෙච්ච තණ්හා ගඟෙන් ආයතය ඇදගෙන යන්නේ නැත්නම් තවත් තැනකට ඇදගෙන යනවනේ. ප්‍රශ්න ඉවර නෑ. ඇස අන්ධ කරගත්ත කියලා ප්‍රශ්න ඉවර වෙන්නේ නෑ. නාසයට මොනවා හරි කරගත්ත කියලා ප්‍රශ්න ඉවර වෙන්නේ නෑ. ඇයි? මනස ඇරමුණේ විඥාන එකතු වෙනවා. එහෙමයි. මේ වයසට ගියාට පස්සේ ඔක්කොම අඩපණ වුණත් මනස ඇරමුණේ විඥාන එකතු වී කොච්චර සිහි විකල් වෙලා කොච්චර ප්‍රශ්න හදා ගන්නවද? එහෙමයි. දැක්ක නේද? එහෙනම් මේ අවබෝධය අපි එහෙනම් බාහිර ලෝකයෙන් කෘතිම දේවල් වලින් ගොරෝසු දේවල් වලින් පිළිසරණ හොයාගත්තට ඒකට මහන්සි වුණාට දැඟලුවට වැඩක් නැහැ. ඒකේ පොඩි පිළිසරණයි තියෙන්නේ. හැබැයි අන්නේ සියල්ල එකතු කරගෙන කොහොම හරි අන්තිමට එන්න කුමක්ද? මෙන්න මේ ප්‍රඥා ඇස මනසේ උපදව ගන්නවා. අන්නේ කිනාට වැටිලා ඉඳගෙන හරි Tamanට පිළිසරණ හදා ගන්න පුළුවන්. ස්වාමීනි අපි මේ නේක ආකාරයෙන් මහන්සි වෙලා ඔට්ටු වෙලා ජීවිත කාලෙම මේ රැස් කරන හැමදේම අපට විඳීම ඇති කිරීම පිණිස හේතු වෙනවද? තෘෂ්ණාව ඇති කිරීම පිණිස? අනිවාර්යෙන්. එහෙමයි. අනිවාර්යෙන්. එතකොට ඒකත් ඒ ආරි කෙනෙකුට තමන්ගේ ජීවිතයේ තින් මේ සිහි කල්පනාව නුවණ නැති වෙනකොට තමයි මේ කොම් ප්‍රශ්න වලට ඇත්තටම සියලු ප්‍රශ්න වලට හේතුව සිහි කල්පනාව නුවණ ශ්‍රද්ධා වීර්ය ගුණ සම්පatti නැතිකම. මොකද මේ ගුණ සම්පatti තියෙනවා නම් මේවා තියෙන ලෝකෙමනේ බුදුරු පහළ වෙන්නේ. එහෙමයි ස්වාමී. මේවා තියෙනම ලෝකෙමනේ පස්සේ බුදුරු පහළ වෙන්නේ. මේ සෑම පංචකාමයක් තියෙන ලෝකෙමනේ දෘෂ්ටි තියෙන ලෝකෙමනේ අවිද්‍යාව තියෙන ලෝකෙමනේ මේ රහතන් වහන්සේලා පහළ වෙන්නේ. කොමකින්ද? ප්‍රඥා ඇසින්. මේ වැඩපිළිවෙල මනවින් අවබෝධ කරගන්න. ආන්න ඒකයි ශ්‍රද්ධාව පෙරටු කරගන්න සීල සම්පත්තිය පුරුදු කරගෙන තමන්ගේ මනස තුළ උපදවගත්තු මේ ධර්මඥානෙ මුල් කරගෙන තමන්ගේ මනස තුළ උපදවාගත්තු ප්‍රඥා ඇසයි
තමන්ව රකින්න. ප්‍රඥාවසයි තමන් රකින්න. ඒ නිසා බාහිර ලෝකයේ දේවල් වලින් නම් අපිට ඇත්තටම ප්‍රශ්න හටගන්නේ මේ ලෝකෙ බුදුරු පහළ වෙන්නේ නැහැ. එහෙමයි. ඒ බාහිර ලෝකෙ කොහොමත් දේවල් තියෙනවනේ. තේරෙනව නේද? අපිට ප්‍රශ්න හටගන්නේ ශ්‍රද්ධාව නැතිකම, වීරිය නැතිකම, සතිය නැතිකම, සමාධිය නැතිකම, ප්‍රඥාව නැතිකම, ලැජ්ජාව නැතිකම, බය නැතිකම, කරුණා, මුදිතා, උපේක්ෂා නැතිකම. තේරෙනව නේද? සති සම්පජාන්‍ය නැතිකම. ඕව නැතිකම තමයි අපිව විනාශ කරන්නේ. පින නැතිකම. එහෙමයි. ඒකයි බුද්ධ ශාසනයක් තුළ නිරන්තරයෙන් ඒව උපද්දවන්න කියලා බුදුරු අනුශාසනා කරා. ඇයි එතනින් තමයි රකින්නේ තමයි. තෙරුවන් සරණේ පිහිටලා ඉන්න පිම්පිරෙනවා. රකින්න දෙයක් සකස් වෙනවා. තෙරුවම වදින්න පිම්පිරෙනවා. Taman රකින්න දෙයක් සකස් වෙනවා. ධර්මයේ අහන්න ප්‍රඥා ලෝකේ පහළ වෙනවා. Taman රකින්න දෙයක් සකස් වෙනවා. අනි රකින්න Taman රකින්න සැබෑ දේ තමන්ගේ මනස තුළ ගොඩනගා ගන්න හැමතිස්සෙම මහන්සි ගන්න. කලබල වෙලා වැඩක් නැහැ. ඩිංග ඩිංග ඒව ඇති කරගන්නයි මහන්සි ගන්න. මොකද කලබල වුණාට ඇති වෙන්නේ නැහැ. කලබල වුණොත් විනාශයක් විතරයි වෙන්නේ. ඊළඟ දේශනා කරනවා විපස්සී බෝසතාණන් කල්පනා කළා කියනවා මේ ආයතන හයට හේතු ආයතන හය ඇති වෙන්නේ කුමක් ඇති කල්හිද? ආයතන හය පවතින්නේ ඇස පවතින්නේ කුමක් ඇති කල්හිද? ස්වාමීනි අපි විඳීමට හේතුව වශයෙන් ආයතන 6 නෑ විඳීමට හේතු වශයෙන් ස්පර්ශය. ස්පර්ශය. ස්පර්ශයට හේතු වශයෙන් ආයතන 6. එහෙමයි. ආයතන 6ට හේතුව කුමක්ද? ආයතන 6ට හේතුව බලද්දී බෝසතාණන් අතර කියලා කල්පනා වුණා ප්‍රඥාවෙන් අවබෝධ වුණ ආයතන 6ට හේතුව නාම රූපයි. ඒ කියන්නේ රූප විතරක් නෙමෙයි. ඇසට හේතුව නාමයි රූපයි දෙකම. රූප කියන්නේ මොකද්ද? දැන් අපි සාමාන්‍යයෙන් ඇස කියලා අපි ලෝකේ සාමාන්‍ය ලෝකේ කතා කරන්නේ මස් ඇසට. එහෙමයි. තේරුණා නේද? සාමාන්‍ය ලෝකේ ඇස, කන, නාසය කියලා කතා කරන්නේ කොමකටද? මේ මසින් සකස් වෙච්ච රූප සතර මහා ධාතුකින් හටගත්තු කොටසට. සම්මා සම්බුදු කෙනෙක් දකිනවා. සම්බුදු නුවණින් දකිනවා. විශ්මිත සම්බුදු නුවණින් දකිනවා. සැබෑම ඇස කියලා කියන්නේ සතර මහා ධාතුන්ගෙන් හටගත්තු එක විතරක් නෙමෙයි. සිත මුල් වෙලා හටගන්න නාම ධර්මයන්ගෙන් සකස් වෙන දේකුත් මේකට ඇසට සම්බන්ධයි කියලා. මොකද්ද නාම රූප කියන දෙක කියලා වැටෙන්නේ ඒකයි. ස්වාමීනි ඇස හටගත්තා කියලා කියන්නේ නාම රූප හටගත්තා කියන එකයි. එහෙමයි. ඇස නැති වුණා කියලා කියන්නේ බුද්ධ ශාසනයේ නාම රූප නැති වෙද්දී ඇස නැති වෙනවා. නාම රූප කියලා කියන්නේ කොහොමද? සතර මහා ධාතු. දැන් බලන්න අපි ඇස මිස පඨවි ධාතු අපේ කෙස්ලොම් නියමතු ආදී පඨවි ධාතුව පිතසෙම සැරවාදී ආපෝ ධාතුව ශරීරය තුල තියෙන වායෝ ධාතුව ශරීරය තුල තියෙන තේජෝ ධාතුව ওই ධාතු හතර මේ ශරීරේ තියෙනවනේ. එහෙමයි. එහෙනම් මේ ධාතු හතරෙන් සකස් වෙච්ච එකට කියන කොහොමද? රූපය. ඒතර මේ රූපෙත් එක්ක තමයි අපි මේ අපිට පේන ඇසේ කොටස පවතින්නේ. ඇස තියෙන්නේ ඒකත් එක්ක විතරක් නෙමෙයි. ඇස තියෙන්නේ ඊට අමතරව ඇසේ ස්පර්ශයෙන් විඳීම ඇති වෙන්න ඕන. හඳුනා ගැනීමක් ඇති වෙන්න ඕන. චේතනාවක් උපදින්න ඕන. ඇසයි රූපයි විඥාන එකතු වීම ඇති වෙන්න ඕන. ඒ වගේම තමයි ඇසට මානසිකාරී පවතින්න ඕන. ඔය ටිකත් ඉපදුනොත් ඇස ඉපදුනා වෙනවා. ඒ සමස්ත සංකීර්ණ ආන්නේ සමත මේ පද්ධතියම තියෙන ඇස නැමැති ආයතනේ පවතින. එහෙමයි ස්වාමීනි. ඒ ටික වෙනස් වෙද්දී ඇස නැමැති ආයතනේ වෙනස් වෙනවා. අපි හිතමුකෝ මේ විඳීම, මේ හඳුනා ගැනීම, මේ චේතනාව, මේ ස්පර්ශ, මානසිකාර ඊළඟ කනට යනවා. ඒතර කන ක්‍රියාත්මක වෙනවා, ඇසේ ක්‍රියාකාරීත්වය අඩපණ වෙනවා. දැක නේද? එහෙමයි. දැන් බලන්න දිවෙන් රස විඳිනකොට දිව ක්‍රියාත්මක, දිව නැමැති ආයතනේ ක්‍රියාත්මකයි. සමහරට ඒකට කන නැමැති ආයතනේ ක්‍රියාත්මක නැහැ. ඒතර තියෙන දිව නැමැති ආයතනේ. දැක නේද? එතකොට මේ ආයතනය කියන එක ඒතකොට නාමයි රූපයි කියන දෙක ප්‍රත්‍යයෙන් උපදින. ඒතර මේක බුදු කෙනෙක් සම්බුදු නුවණින් දකින්නේ. අපිට ගොඩක් වෙලාව නැති නිසා ඊටු කෙටියෙන් කියන්න වෙන්නේ අපිට. අවසරයි ස්වාමීනි. ඊළඟට දකින්න බෝසතාණන් කල්පනා කරනවා එහෙනම් මේ නාම රූප අවබෝධ කරලද්දී නාම රූප වල යථා ස්වභාවය අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් මේක අවබෝධ කරද්දී
ඒ කෙරෙහි කලකිරීමක් ආධ්‍යාත්මය නිර්මාණය වෙනවා. නොයල්මක් නිර්මාණය වෙනවා. අන්න එතකොට කියනවා මේ නාම රූප නිරුද්ධ වෙනවා කියලා. නාම රූප නිරුද්ධ වෙනකොට තමයි ආයතන නිරුද්ධ වෙලා යන්නේ. ඊළඟට බෝසතාණන් වහන්සේ කල්පනා කළා නාම රූප පවතින කුමක් ප්‍රත්‍යින්ද? නාම රූප නිරුද්ධ වෙන්නේ කුමක් නිරුද්ධ වීමෙන්ද? බෝසතාණන් වහන්සේ දැක්ක විපස්සී බෝසතාණන් වහන්සේ දකින්න කියනවා නාම රූප පවතින විඥානේ ඇසුරු කරගෙන. ආන්න විඥානය කියලා එකක් දකින්න මේ කයත් එක්ක සම්බන්ධ වෙලා තියෙන විඥානය කියලා එකක්. දැන් දේශනාවල විස්තර කරනවා උපතක් කරා යනකොට විඥානය තමයි කියන මෞකුසේ බැසගන්නේ. ඒතර මෞකුසේ බැසගත්තට පස්සේ මේ විඥානයේ ක්‍රියාකාරීත්වයෙන් තමයි මානසිකාරය පවත්වන්න හැකියාව ලැබෙන්නේ. ඒ විඥානයේ ක්‍රියාකාරීත්වය මුල් වෙනවා ඇහැයි රූපයි විඥානය එකතු වෙලා තියාගන්න. ඒ විඥානයේ ක්‍රියාකාරීත්වය අනුග්‍රහ කරනවා ඇසේ ස්පර්ශයෙන් මිදින්න. යමක් හඳුන ගන්න. චේතනා ඇති වෙන්න. ඔක්කොටම කොහොමද අනුග්‍රහ කරන්නේ? විඥානයේ නැමැති ක්‍රියාකාරීත්වය අනුග්‍රහ කරනවා. එහෙමයි. එතකොට මේ නාම රූප පවතින්නේ විඥානීය ප්‍රත්‍යයෙන්. ආයත්තේ විඥානීය ක්‍රියාකාරීත්වය පෝෂණය වෙන්නේ නාම රූප ප්‍රත්‍යයෙන්ම බව විපස්සී බෝසතාණන් වහන්සේ දා බෝධි මූලයේ දැක්ක නේද? විඥානේ මුල් වෙනවා. අපි මේක දහම් කැඩපතේදී ගොඩාක් විස්තර ඇතුව කතා කළා. එහෙමයි. දේශනා මම හිතන්නේ 13ක් තිස්සේ. 13ක් පුරාවට. උතර මේ වෙලාවේ අපි කෙටියෙන් තමයි යන්නේ මේ වෙලාවේ අපි ගොඩාක් උත්සාහ කරන්නේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ පෙර ජීවිත දැකීමේ හැකියාව විස්තර කරන්නනේ. එහෙමයි. අන්න එතකොට බුදුරජාණන් දේශනා කරන පින්වත් මහණනි විපස්සී බෝසතාණන් වහන්සේ ওই විදියට සමුදය හට ගැනීම අවබෝධ කළා කියන පෙර නොඇසූ විරු දහම විපස්සී බෝසතාණන් වහන්සේ චිත්ත සංතානයේ පහළ වුණා කියන. නිරෝධය පිළිබඳ පෙර නොඇසූ විරු දහම විපස්සී බෝසතාණන් වහන්සේ චිත්ත සංතානයේ ඒ අවබෝධය ඇති වුණා කියන. හරි ආශ්චර්යයි. එහෙමයි. දැන් මේ සියල්ල අර විශ්මිත සම්බුදු නුවණට පේනවා. ගෞතම බුදුරජාණන් වහන්සේගේ සම්බුදු නුවණට විපස්සී බෝසතාණන් වහන්සේ සිතපු විදිය පවා දකින්න පුළුවන්. එහෙමයි. විශ්මිත නැද්ද? එහෙමයි. පුදුම සිහිකිරීමක් ඒක. පුදුම සිහිකිරීමක්. ඒවා අන්නේ ශාස්ත්‍රූත්වයේ එයයි. සම්බුද්ධත්වයේ එයයි. ශ්‍රාවකයන්ට එහෙම කියාවන්නේ. එහෙමයි. ඊළඟ දේශනා කරන මහන්නේ විපස්සී බෝසතාණන් වහන්සේ පසු කාලෙක පංච උපාදානස්කන්ධේ හට ගැනීම නැතිවීම තේරුම් අරගනිමින් වාසය කරද්දී නොබෝ කලකින්ම ආශ්‍රවයන්ගේ ග්‍රහණයට හසු නොවී සිත නිදහස් කරගත්තා සම්බුද්ධත්වයට පත් වුණා පින්වත් මහණනි. විපස්සී බෝසතාණන් වහන්සේ සම්බුදු වෙන ආකාරයත් ගෞතම බුදුරජාණන් වහන්සේ සම්බුදුරතින් දකිනවා පින්වත්නි සම්බුදු නුවණ විශ්මිත නැද්ද? එහෙමයි. එවන් බුදුවරු 7 නමක් සීකරවන සුන්දර මන්දිරයක ඉඳලා අපට සත්බුදුරජාණන් වහන්සේලගේ සුන්දර ජීවිතය ගැන විපස්සී බුදුරජාණන් වහන්සේගේ සුන්දරී බුද්ධ ශාසනය ගැන විපස්සී බෝසතාණන් වහන්සේගේ සුන්දර විශ්මිත මානසික පරිවර්තනය ගැන අපට කතා කරන්න දුර්ලභ භාග්‍යයක් උදා වුණා. ඉතින් මේ රැස්වුණු සොඳුරු පින මේ පින්වත් සියලු දෙනාටම සසර දුක් දුරු කරගන්න එකසේ හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. ඉතින් ඒ විපස්සී භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ හද මණ්ඩලයේ ආර්ය පරිශ්‍රණයේ සිදුවන අන්දම පුබ්බේ නිවාසානුස්සති ඥාන බලයෙන් අපගේ භාග්‍යවතුන් වහන්සේ දැකවදාලා අනතුරුව දේශනා කොට වදාළ දහම් පරයයන් අද දවසේ ගරුතර මහා සංඝරත්නයේ කරුණානුකම්පාවෙන් අපට ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන්න අවස්ථාව ලැබුණා. ඉතින් අපට අනුකම්පා කරුණා ඇති මේ පින්වන්ත ගරුතර මහා සංඝරත්නය අපගේ පින්වත් ස්වාමින්වයන් වහන්සේ අපි හැම දිනම සමා කොටගෙන වන්දනමාන කරමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ස්වාමීනි අපට අනුකම්පාවෙන් පුණ්‍යානුමෝදනාවත් සිදු කරනසේක්වා. අවසරයි ස්වාමීනි. පින්වත්නි අද දින සම්බුදු සිතක අසරේ සදහම් දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ
දැනට කුවේටි සේවයේ නියුතු ශ්‍රද්ධා මාසික ධර්මදාන සමාජිකාවක් වන පින්වත් රමණී ශ්‍රියාකාන්ති පින්බර මහත්මිය විසින් ඉතින් මේ රැස්වුණු උදාර පින ගටිකාර බ්‍රහ්මරාජය සහම්පති සනන් කුමාර බ්‍රහ්මරාජය ඒ වගේම සක්දෙවිඳුන් විරෝධ විරූපාක්ෂ වෛශ්‍රවණ දතරාස සතරවරන් රජදරුවන් සෙම්පත් දෙවිවරුන්ට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම සුමන සමන් දිව්‍ය රාජ්‍ය ආලවක දෙවියන් ජනවසම දෙවියන්ට මේ පින් අනුමෝදන් වේවා. ශ්‍රී මහා බෝරජාණන් වහන්සේලා ධාතුන් වහන්සේලා සුරකින සියලු දෙවිවරුන්ට ඒ වගේම ප්‍රදේශ භාර පළාත් භාර ලෝකපාලක සියලු දෙව් බඹුන්ට මේ පින් අනුමෝදන් වේවා. ආයුෂයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් වැඩේවා. දෙවියන්ගේ දැහැමි රැකවරණයේ පරම පූජනීය ගුරු දේවයන් වහන්සේට මහා සංඝරත්නයට සලසා දෙත්වා දෙවියෝ දුතුන් ධර්මය අවබෝධ කරත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්වුණු උදාර පින පරම පූජනීය ධම්මක විවර කළ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ පින් අනුමෝදන් වේවා. මහා සංඝරත්නයට මේ පින් අනුමෝදන් වේවා. බුදුපසේ බුදු අරහන්ත විහාරයේ ගරු අනුශාසක මොරටුවේ කල්යාණ ස්වාමීන් වහන්සේ ඇතුළෙහි වැඩ වාසය කරන මහා සංඝරුවනට මේ පින් අනුමෝදන් වේවා. ශ්‍රද්ධා මාධ්‍යාලයේ අනුශාසක අලුදෙණියේ සුබෝධි ස්වාමීන් වහන්සේ ඇතුළු ශ්‍රද්ධා මාධ්‍යාලය වෙනුවෙන් කැප වෙන මහා සංඝරුවනට මේ පින් අනුමෝදන් වේවා. උපාසක දරුවන්ට අනගාരിക මෑණිවරුන්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා චිරජීවනයේ සැලසේවා. තුනුරුවනේ අනන්ත ආශිර්වාද දෙවියන්ගේ දැහැමි රැකවරණ සැලසේවා. ධර්මය අවබෝධ කරන්න වාසනාව උදා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්වන උදාර පින අද දවසේ ධර්ම දානයේ සඳහා උපකාර කළ සියලු දෙනා නමින් මිය පරලෝකීය සියලු ඥාතීන්ට පරලොව සැපේ පිණිස මේ පින් හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්වන උදාර පින කුවේටි සේවයේ නියුතු ශ්‍රද්ධා මාසික ධර්මදාන සමාජිකාවක් වන පින්වත් ශ්‍රමණී ශ්‍රියාකාන්ති පින්බර මාතාවට මේ පින් අනුමෝදන් වේවා. සුජීවත්ව සිටින පවුලේ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා චිරජීවනයේ සැලසේවා. තුනුරුවනේ අනන්ත ආශිර්වාද දෙවියන්ගේ දැහැමි රැකවරණ සැලසේවා. ධර්මය අවබෝධ කරන්න වාසනාව උදා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වෙන්න. ඒ වගේම රැස්වුණු උදාර පින අපගේ පින්බර දෙමව්පියන්ට ධර්මයේ හැසිරෙන්න උපකාර කළා වූ සියලු දෙනාටම සිව්පසයෙන් සදහැසිතින් උපකාර කරන සියලු දෙනාටමත් ඒ වගේම කුඩා කල සිට උපකාර කළා වූ සියලු දෙනාට සියලු ගුරුවරුන්ට මේ පින් අනුමෝදන් වේවා. ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම ශ්‍රද්ධා මාසික ධර්ම දාන සියලු සමාජික සමාජිකාවන්ට මේ පින් අනුමෝදන් වේවා. ධර්ම ශ්‍රවණය කළ ඔබ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා චිරජීවනයේ සැලසේවා. තුනුරුවනේ අනන්ත ආශිර්වාද දෙවියන්ගේ දැහැමි රැකවරණ සැලසේවා. ධර්මය අවබෝධ කරන්න වාසනාව උදා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වෙන්න. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. ඉතින් මාළඹේ මහමෙවුනා භාවනාසප පුණ්‍ය භූමියේ සුපිහිටි සත්බුදු විහාර මන්දිරය පරිශ්‍රය තුල සිට ඒ අපගේ විපස්සී භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධ ශාසනය පිළිබඳව භාග්‍යවතුන් වහන්සේ වදාළ දහම් පරයයන් ධර්මයේ ශ්‍රවණය කරන්න අද දවසේ අපට අවකාශය දුනා. ඒ උතුම් ධර්මයේ ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ මුළු මහත් ලෝකයටම දායාද කොට ගනිමින් මේ මොහොතේ ධර්ම දානමය පින්කම ලෙසින් අප රැස් කරගත් මහත්ඵල මහානිසංස උත්තම පුණ්‍ය ධර්මය නොවලහාම අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේටත් අනුමෝදන් වේවා. පුණ්‍යානුමෝදනාවෙන් පින්වන්ත මහ සංඝරුවන සුවපත් වේවා. අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ වේවා. සාදු සාදු සාදු. ඉතින් මේ වෙසක් සමයේ අද සම්බුදු සිත කාසිරිය සදහම් සාකච්ඡාවේ සදැහැති දායකත්වයේ දරන්නට යෙදුන විශේෂයෙන් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ වීම පිණිසම මේ සියලු පින් උපකාර වේවා කියන අදහස පෙරදැරිව දැනට කුවේට්හි සේවයේ නියුතු ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජිකාවක් වන පින්වත් ශ්‍රමණී ශ්‍රියාකාන්ති මහත්මිය විසින්
පින්වන්ත රමණී ශ්‍රියාකාන්ති මහත්මිය ප්‍රධාන හැම දෙනාමත් පිනැති ඔබ හැම දෙනාමත් අපි තාම දයාවෙන් සිහිපත් කරගන්නවා. එhmenan ගරුතර මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් මේ උතුම් සත්බුදු විහාර මන්දිරයේ තුල සිටම අපට ඊළඟ වැඩසටහනත් ඔබට සමීප කිරීමේ අපේක්ෂාව උදා කරගන්න අවස්ථාව යෙදේවි. ඒ අවස්ථාවේදී නැවත මුණ ගැහිමේ අපේක්ෂාවෙන් අපි දැන් සමුගන්න සූදානම් වනවා. ඉතින් මේ අසිරිමත් ත්‍රි මංගල්‍යක යෙදෙන පින්බර වෙසක් මාසේ හදවත තුනුරුවන උදෙසා මුදුන්පත් කරගන්න මුළු මහත් ජාතියම වාසනාවන්ත වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.